And now, live at 8. අයිබෝන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් at 8 සමගින් මම ශ්‍යාමල් බණ්ඩාර ජයවර්ධන මම වින්ද්‍යා මාරඹගේ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල කොවිඩ් මරණ ඉහළ යාමත් සමග ඔට්ටමාවිඩි සුසාන භූමියේ ඉඩමදි වෙයි. මරණ 2000ක් භූමදානය කළ හැකි අම්පාරයේ අලුත් සුසාන භූමියක් පිළිබඳව අවධානය. රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා ස්ථාවර මිලක් ගැසට් කෙරේ. PCR පරීක්ෂණයකට රුපියල් 6500ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයකට රුපියල් 2000ක්. අයවැය ගැන අදහස් ලබා ගැනීමට මුදල් ඇමති පසුපෙළ මන්ත්‍රීවරුන් කැඳවයි. කිරිපිටි අර්බුදය ඔඩු දුවන ලකුණු ආණ්ඩුව බදු කපා හැරියත් කිලෝවකට රුපියල් 200ක මිල වැඩිවීමක් අවශ්‍ය බව කිරිපිටි සමාගම් පවසයි. අපි සිව්වේ සියලුම බදු අයින් කළා අපිට රුපියල් 200ක් දෙන්න කියලා. එහෙම නැතුව වැට් එකත් එක්ක තියෙනවා නම් අපිට රුපියල් 264ක් ඕන වෙනවා. පාතාලයේ අරමුදල් වලින් අසභ්‍ය ගීත නිර්මාණය කළ කණ්ඩායමක් පොලිස් අත්අඩංගුවට. කොවිඩ් වලටත් වඩා ප්‍රබල තවත් වෛරසයක් අප්‍රිකාවෙන් හඳුනා ගැනේ. කොවිඩ් මෘතදේහ බුහුමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. අදාළ භූමියේ කොවිඩ් මෘතදේහ 2000කට වැඩි සංඛ්‍යාවක් බුහුමදානය කිරීමේ හැකියාව පවතින අතර මෙවැනි තීරණයකට රජය එළඹෙන්නේ දින 6ක් තුල ආසාදිත මරණ 600 සීමාව ඉක්මවා ගිය පසුබිමකයි. මේ අතර ඊයේ සිදු තවත් කොවිඩ් මරණ 124ක් අද දිනේ තහවුරු කළා. මෙරට ඩෙල්ටා ව්‍යාප්තියත් සමග ආසාදිතයින් ශීඝ්‍ර ලෙස වාර්තා වන පසුබිමක මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කර තිබෙනවා. මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර පසුගිය දින 5කදී පමණක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 519ක්. දින කීපයකට පෙර අයකට 3 දෙනෙක් පමණ මේ වෙන ප්‍රවණතාවය. දැන් බලන්න මේ දවස් කීපයක් ඇතුළත එය පැයකට 4-5 තත්වයකට භයානක තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෛරසය දැනට අපගේ සියලු වැඩසටහන් වලට ඉදිරියෙන් ඉන්නේ. ඒකයි අපි මේ මෙහෙම වැඩි මරණ ප්‍රතිශතයක් දකින්නේ. නමුත් දැන් අපි ඒක ජය ගන්න නම් කරන්න වෙන්නේ හැකි ඉක්මනින් 75කට එහා පැත්තේ මේ රෝගයෙන් දැන් මිය යන්නේ වයස 60ට වැඩි හෝ නොවන රෝග තියෙන රෝගී. එතකොට අන්න ඒ කාණ්ඩය හඹා ගොස් ඒ කියන්නේ අපි කියන්නේ ගෙවල් වලට හරි ගිහිල්ලා සොයාගෙන ඔවුන්ව එන්නත් කරන්නට ඉතා ඉක්මනින් ලක් කරන්න. මෙතර පවතින තත්ත්වය හමුවේ වහාම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුල අමතර මරණ 1200ක් පමණ වළක්වා ගත හැකි වනු ඇති බව රාජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍යාංශයේ මහාචාර්ය සුනේත අංගම්පොඩි මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේද තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා පැනවීමේ වැදගත්කම අවධාරණය කළා. අකණ්ඩව දෙවන දිනටත් දෛනික මරණ සංඛ්‍යාව CAA සීමාව ඉක්මවා යමින් පසුගිය 9 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 118ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. අගෝස්තු මාස 5 වෙනිදා සහ 6 වෙනිදා 98 දිනා බැගින් අගෝස්තු 7 වෙනි දින තවත් මරණ 94ක්, අගෝස්තු 8 වෙනි දින මරණ 111ක් මෙන්ම අගෝස්තු 9 වෙනි දින මරණ 118ක් ලෙසයි මේ වන විට වාර්තා වී ඇත්තේ. අගෝස්තු මාසයේ ගත වූ දින 9 තුල සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 832ක් වන අතර ඒ අනුව මේ වන විට දෛනිකව මෙරට කොවිඩ් මරණ 92ක් පමණ සිදුව තිබෙනවා. මම මේ ආදානාගාරයේ සේවය කරන්නේ. මේකට එන සෑහෙන දේවල් දකින්නකොට මට දුකයි. එතනට ආවට පස්සේ මාස දෙකක කාලයක් තුල 240ක් විතර මරණ දාලා තියෙනවා. හෙට මගේ මරණය වෙන්නත් පුළුවන්. කොවිඩ් මෘතදේහ බුහුමදානය කිරීම සඳහා ඔට්ටමාවඩි සුසාන භූමියට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අක්කර 3ක වපසරයකින් යුතු අදාළ භූමියේ කොවිඩ් මෘතදේහ 2000කට වැඩි සංඛ්‍යාවක් බුහුමදානය කිරීමේ හැකියාව පවතින බවයි. මහනුවරදී පැවති ගුරු විදුහල්පති හා දෙමව්පිය විරෝධතා දෙකකට සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. නිරෝධායන නීති කඩකල බවට පවසමින් පොලිසිය ගොනු කළ නඩුවකට එරෙහිවයි ඔවුන් පෙනී සිටියේ.
ගුරු විදුහල්පති වෘත්තීය ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් ඉකුත් පළමුවනදා මහනුවර නගරයේදී පැවති විරෝධතාවකට සහභාගී වූ මව්පියන් පිරිසකට සහ ඉකුත් 4 වනදා පැවති විරෝධතාවකට සහභාගී වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමාජිකයින් ඇතුළු 25 දෙනෙකුට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනා මත පොලිසිය අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. ඉන් පුද්ගලයන් 21 දෙනෙකු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. අද දින සියලු දෙනාම සිතාසි මත ගරු අධිකරණයේ පැමිණ සිටිනවා. එම පෙළපාලියට සම්බන්ධ නො පිරිස් විශාල සංඛ්‍යාවක නම් එතන ඇතුළත් වෙලා තියෙනවා. ඒවා ඉවත් කිරීමට පොලිසිය පොරොන්දු වුණා. ඒ අනුව පුද්ගලික කැප මත මුදාහැරීම නියෝග කරන ලැබුවා. කොරන්ටයින් වෙච්ච පුද්ගලයෙකුත් මේ නඩුවේ සැකකරුවෙක්. වෘත්තීය අරගල මොට කරන්න ගුරුවරු අධෛර්යමත් කරන්නට කරන උත්සාහය අද අවසන් වුණා. අපි පොලිසියටත් රජයටත් කියනවා ඊළඟ නඩු දිනයට පෙර මෙම නඩුව ඉල්ලාස් කරගන්න කියලා. අදාළ නඩු පැවරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතින්ද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. මම කියනවා සරත් විරේසේකර පොලිස් ඇමතිට මේ ලංකාව පුරා තියෙන ඔක්කොම අධිකරණවල අපිට විරුද්ධව නඩු දැම්මත් අපි මේ අරගලේ නවත්තන්න සූදානම් නැහැ. මේ අරගලේ මර්ධනය නවත්තන්න පුළුවන් අරගලයක් නෙවෙයි. මේ මංකොල්ලකාරෝ නෙවෙයි. ඔය වෙනත්නම් මහ බැංකුව හොරකම් කරපු අය නෙවෙයි. මේ බදු වංචා කරපු බදු වංචාකාරෝ නෙවෙයි. මේ රටේ දරුවන්ගේ දැස් පාදන මේ රටේ අනාගත ප්‍රගමනය තීරණය කරන ගුරුවරයා සහ විදුහල්පතිවරයා අද ඉතාමත් නින්දිත විදියට මේ උසාවි ගානේ දල්ටන්නේ. අපි කියනවා මේ සටන අපි එකමුතුව ජයග්‍රහණය කරනවාමයි ජයග්‍රහණයට යම් බාධාවක් පමුණුනවා නම් අපි ඒවා බිඳගෙන ඉදිරියට යන්න සූදානම්. මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය ගැටලු සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ලබන කැබිනට් මණ්ඩලයට තමයි අපිට වාර්තාවක් ඉල්ලලා තියෙන්නේ. නමුත් මං හිතන්නේ නැහැ අපිට ලබන කැබිනට් මණ්ඩලයට වාර්තාවක් සම්පූර්ණ දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි ගුරු සංගම් එක්කත් කතා කරනවා. පුළුවන් තරම් උත්සාහ දරනවා. බැරි වුණොත් ඊළඟ කැබිනට් මණ්ඩලය වෙනකොට අපි සම්පූර්ණ වාර්තාවක් ලබා දෙනවා. ඒ අය ඉල්ලන සියලු ඉල්ලීම් අපිට ලබා දෙන්න සමහරලාට බැරි වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ හැටියට මිලියන 68000ක් විතර සල්ලි හොයන එක පහසුවක් නෙවෙයි. ප්‍රමාණය ඊට වඩා සමහරලාට අඩු කරගන්න වෙයි. සහ අධීර කීපයකින් යම් සහනයක් දෙන්න වෙයි. මොකද මේ මිලියන 68000 ගානේ වාර්ෂිකව දිගට දෙන්න ගියත් ඒක අතිවිශාල මුදලක්. නමුත් යම් මැද තැනකට එන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ අයගේ අදහසුත් සැලකිල්ලට අරගෙන අපි මොන යෝජනාවක් හැදුවත් මුදල් අමාත්‍යාංශයේ මුදල් වෙන් කරලා දෙන්න ඕන. ඒ තීමේ හැකියාවත් ආර්ථික ශක්තිය සැලකිල්ලට අරගෙන ඒ අයට යම් සහනයක් ඉදිරි අය වේලයකදීදී ලබා දීම තමයි ජනාධිපතිතුමාගේ අපේ කැබිනට් මණ්ඩලයේත් බලාපොරොත්තු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඊට එක්වුවන් සඳහන් කළේ ඉදිරි අයවැය සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමට මෙම හමුව කැඳවා තිබූ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ මුදල් අමාත්‍යවරයා අතර හමුව අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එහිදී ඉදිරි අයවැයට අදාළ මන්ත්‍රීවරුන් සියලු දෙනාට යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා කර දී තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය දුරේ දරන සමයේ ආරම්භ කළ අයවැය සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ ජනතාවගේ අදහස් ලබා ගැනීමේ සම්ප්‍රදාය තමන්ද ඉදිරියට පවත්වාගෙන යන බවයි. පැය දෙකකට ආසන්න කාලයක් පැවතීම සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක් වූවන් මෙලෙස අදහස් පළ කළා. අද දවසේ මේ බැසිල් රාජපක්ෂ අයවැය සම්බන්ධයෙන් එතුමා මේ අදහස් විමසුවා සාර්ථකව රට ගෙනියන්න වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යතුමා සැකසෙමින් ඉන්න බව අපිට ප්‍රකාශ කරා. ඒ බව අපිට විශ්වාසයකුත් ඇති වුණා ඒ සම්බන්ධයෙන්. අයවැයට මොන වගේ යෝජනාද ඔබතුමාලා පසුබිම මන්ත්‍රීවරු ඉදිරිපත් කළේ? අපි ජාතික වශයෙන් යෝජනා සහ ප්‍රාදේශීය වශයෙන් දිස්ත්‍රික් යෝජනා ඉදිරිපත් කරා. ලිඛිතව සාධනීය අයවැයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපේ දෙවෙනි අයවැය ලංකාවේ දැන්ට තියෙන මූල්‍ය අර්බුදයන් සහ අන්තර්ජාතිකව පවත්න මේ වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන ගැටලු වලට රජයක් විදිහට මුහුණ දීම සඳහා ආර්ථික ශක්තිය ඇති කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මන්ත්‍රීවරු විදිහට අපේ යෝජනා අපි ලබා දුන්නා. ඒ වගේම එන්නත්කරණයේ ප්‍රමුඛ කොට ගනිමින් රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් මර්ධනය සම්බන්ධ අපි තවදුරටත් මහජන නියෝජිතයන් විදිහට මැදිහත් වීම කළ යුතු ආකාරයත් මෙතෙන්දී සාකච්ඡා කළා. අපිට දැන් ඊළඟට මේ මොන දේ තිබුණත් අයවැයක් ඉදිරිපත් කරන්න තියෙනවා. සාමාන්‍ය පේමන්ට් ඉන්න කෙනා බව අදහස් කරන් තමයි අයවැය හදන්නේ. ඉතින් ඒ අයවැය මූලික සාකච්ඡාව තමයි අද බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ. රට ලොක්ඩවුන් කරන්න සම්බන්ධ මොනවද? එහෙම කතාවක් මම හිතන්නේ කතා වුණේ නැහැ. දැනට එහෙම තීන්දුවක් නැහැ. නමුත් එතුමා මොකක් හරි යම් තීන්දුවක් ගන්නේ සෞඛ්‍යංශත් එක්ක සාකච්ඡා කරලා බලන්න. මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්ව පිළිබඳ සාකච්ඡා කරා.
කොවිඩ් ආසාදිත රෝගීන් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද පියවර ගත්තා. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට දිනේදී නිකුත් කිරීමට නියමිතයි. මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් 2890ක් අද පස්වරුව වන විට මෙරටින් හඳුනාගත්තා. COVID-19 වෛරසය ආසාදනය වූ මෙරට දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව 7 වන දිනටත් ඊයේ 2500 ඉක්මවා ගියා. ඒ අනුව අවසන් දින 7 තුල පමණක් මෙරටින් ආසාදිතයින් 19657 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය මේ වන විට ශීඝ්‍රයෙන් සිදුවන බවයි. එන්නත් ලබාගත් පුද්ගලයන් අතරද ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා පවසනවා. ඉස්සර වෛරසය කාටරි එක්ස්පෝස් වෙලා එයාගේ වෛරස් සාන්ද්‍රණය ඉහළ යන්න දවස් 5ක් 7ක් ගත වෙන්න පුළුවන්. නමුත් දැන් අලුතින් මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක කවුරු වෛරසයට එක්ස්පෝස් වෙලා දවස් 3න් විතරත් ඔහුගේ ඉතා අධික වෛරස් සාන්ද්‍රණයක් හට ගන්නවා කලින්ටත් වඩා. ගර්භණී මව්වරුන් දැනට 700ක් පමණ අපේ රෝහල් වල ඉන්නවා. ඒ වගේම ගර්භණී මව්වරුන් 19 දෙනෙක් අද වෙනකොට අපි අතරින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කොවිඩ් ආසාදනයේ හින්දා. එමෙන්ම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය දරුවන්ට වැළඳීමේ ඉහළ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ රිජ්‍යාරයා ළමා රෝහලේ COVID-19 රෝගීන් බබාලා 152ක් ප්‍රතිකාර ලබනවා. ආරම්භයේදී එක වාට්ටුවක් තමයි කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කරලා තියෙන්නේ. දැන් වෙනකොට වාට්ටු 4ක් බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා. බබාලා රෝගීන් වෙන ප්‍රමාණය පහුගිය සතියේදී විශේෂ වශයෙන් වැඩි වෙනවා කියන එක තමයි වෛද්‍යවරු සියලු දෙනාම පැවසුවේ. එවැනි දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා කරුණු පැහැදිලි කළා. ගොඩක් දරුවන්ට සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂා තත්ත්වයක් වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. 100%කට වඩා අඩු ප්‍රමාණයකට තමයි විශේෂ සංකූලතා ඇති වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය දරුවන් මෙහිදී නිවසේ සිට රැකබලා ගැනීම සිදු කරන්න පුළුවන්. මෙහිදී විශේෂ අවධානය කරන්න ඕන දේ තමයි විශේෂ ඖෂධ ලබා දීමක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව දරුවන්ට ලබා දීම සමහරට ඊටාම හානිකර වෙන්න පුළුවන්. ඊටාම භයානක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවශ්‍ය දේ තමයි දරුවාට යම්කිසි මද වුණ තත්ත්වයක් තිබුණොත් පැරසිටමෝල් ඖෂධ නියමිත බරට අනුව දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඒට අමතරව ඔවුන්ට නිවැරදි පරිදි සමබල ආහාර වේලක්, දියර වර්ග සහ ඔවුන්ට අවශ්‍ය විවේකය ලබා දීම පමණයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. මේ අතර දොඩන්දුව දීවරවරාය ආසන්නයේ සිදු වූ බෝට්ටු අනතුරකින් මියගිය දීවරයාද කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. ඔහු ඇතුළු තිදෙනෙකු දියේ ගිලෙද්දී නාවික හමුදාව මැදිහත්ව දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කළ අතර එළිව තිබෙන්නේ මියගිය පුද්ගලයා මෙන්ම බේරාගත් දෙදෙනාද කොවිඩ් ආසාදිතයින් බවයි. මේ හේතුවෙන් දීවරයින් බේරා ගැනීමට ඉදිරිපත් වූ නාවික හමුදා නිලධාරීන්ද නිරෝධායනය කිරීමට සිදුව තිබෙනවා. මේ අතර එන්නත් කරන වැඩසටහන අදත් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණි. ඊයේ දිනේදී පමණක් එන්නත් මාත්‍රා 4,28,535ක් මෙරටදී ලබා දී තිබුණා. මේ අතර විශේෂ 3 දින එන්නත් කරන වැඩසටහනක් බස්නාහිර පළාත තුළ අද සිට ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ අවුරුදු 60 ඉක්මුවන් සඳහා එන්නත් ලබා දීම හෙට සහ අනිද්දා දිනයන්හිදී නාරයින්පිට යුද හමුදා රෝහලේදී සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම කළුතර දිස්ත්‍රික් මහ රෝහලේදීද එම වැඩසටහන හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර ස්පුට්නික් V මාත්‍රා 15000ක් ඊයේ රාත්‍රියේදී මෙරටට රැගෙන ආවා. එමෙන්නත් ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට නියමිතයි. මේ අතර පෞද්ගලික අංශයෙන් සිදු කරන PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද පියවර ගත්තා. පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයත් අපත් සාකච්ඡා ගණනාවක් පවත්වලා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා PCR පරීක්ෂණයක් සඳහා උපරිම පුද්ගලික අංශයට අය කළ හැකි මිල රුපියල් 6500ක් විදිහටත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම මිල රුපියල් 2000ක් විදිහටත් අපි හෙට දිනේ වන විට පාරිභෝගික අධිකාරිය විසින් PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඒ මිල ගණන ගැසට් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර කොවිඩ් මර්ධනය එන්නත්කරණය සහ සංචරණ සීමා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද දිනේදීත් විවිධ අදහස් පළ කළා. මේ විවසනයට තියෙන ආසන්නම් වශයෙන් සංඝ සම්පූර්ණ විසඳුම තමයි එන්නත් කිරීම. අපේ ඉලක්කය තමයි එන්නේ පහසුකම ලබලා දීලා. ඉතින් ටික දෙවියන්ට බාර දෙන්න. දෙයියන්ට බාර දෙන්න නම් ආණ්ඩුවම් වුණාට. අද ආණ්ඩුව මේක සම්පූර්ණයෙන් විනාශ කරගෙන තියෙන්නේ. ඒතර මගේ කාලේ ඉතිහාසයකට යන්න ඕනේ නැහැ. 6ක් වසංගත රෝග මර්ධනය කළා ඉවර කරා. ඉතින් දෙයනේ රාජ්‍ය දැමතුමා මේකක් පුරන් කරලා දෙන්නකෝ. ඔය තමයි ඓතිහාසික වෙයි. දැන් හෙටාන්ට තව එකක් කියනවලු හැදිච්ච ගමන් මැරි වැටෙනවා කියලා. ආසාදිතයන් ප්‍රමාණයට මරණ අනුපාතිකය
ගත්තම ලංකාව ලෝකයේ අංක 1ට පත් වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය වගේ 100 ගුණයක අපරාධයක් අද මේ රටේ සිදු වෙමින් තියෙන්නේ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඈත දැකලා ඉවරලා 1990 ගිලන් රත් සේවය හදලා තිබුණ නැත්නම් අද මොකද්ද වෙන්නේ? මේගොල්ලන්ගේ මේ වර්ජන ප්‍රශ්න නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එන්නත් කරණය හිතාමතාම ප්‍රමාද කරා. අද එන්නත් දෙකම ලබා ගත්ත අයගෙන් මිය ගිහින් තියෙන්නේ 23 දෙනයි කියන එක අද ප්‍රකාශ වෙනවා. මේ රටේ ජනගහනයෙන් මිලියන 12කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමෙන් පසු අපේ රට සෑහෙන පමණ සුරක්ෂිත තැනක් බවට පත් කරන්න හැකි වෙයි. රට මේ වගේ ඇරලා තිබ්බොත් කවදාවත් මේක නැති කරන්න බෑ. අද හුඟක් මිනිස්සු බැරෙනවා. මම ඊපෙදේ සංචාරයක් කරන රුසියාවේ ඒ රටේ මේ මූන්ට දාන ආවරණවත් දාගෙන මේ රටේ යන්නේ. අපි හිතන්නේ මේ රටක් විදියට මේ අභියෝගයෙන් ජය ගන්න මේ වෙලාවේ අපි සතු සියලු සම්පත් ඉදිරියට දාලා මේකෙන් ගොඩ එන එක තමයි අපේ බලාපොරොත්තුව. This is Live at 8. ඔබ නැවතත් Live at 8 සමගින්. මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර අතිශය ජනාදරයට පාත්‍රව තිබෙන ස්වර්ණවාහිනිය සහෝදර ගුවන් විදුලි නාලිකාව ශ්‍රී FM අභිමහනවත් 21 වෙනි සංවත්සරය අද දින සමරනවා. ශ්‍රී FM ආරම්භ වූයේ 2000 වසරේ අගෝස්තු 11 වනදායි. ශ්‍රී FM ගුවන් විදුලියේ ආරම්භය සටහන් වන්නේ මෙරට පළමු පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක ආරම්භය ලෙසටයි. 1993 වසරේ ජූනි මාස 13 වනදා FM 99 ලෙස මෙරට පළමු පෞද්ගලික ගුවන් විදුලිය ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව වන මෙය පසුව සවන ලෙසින් නම් කෙරුණා. අනතුරුව එය ශ්‍රී FM බවට පත් වූයේ මීට වසර 21කට පෙර අද වන් දිනකයි. දේශීයත්වයට මුල් තැන දෙමින් මෙරට ගුවන් විදුලි කලාව නවමානයකට ගෙන ගිය ශ්‍රී FM නාලිකාව හැමදාමත් හරබර වෙනම ආනන්දනීය වැඩසටහන් මාලාවක් ඔබ වෙත තිලින කළේ ළමා තරුණ මහලු කොයිකා අතරත් ආදරණීය මතකයන් සනිටුහන් කරමින්. නිවැරදි පුවත් වේගයෙන් ඔබ වෙත ගෙන ශ්‍රී පුවත් මෙරට ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාවටද ලබා දුන්නේ නවමු අරුතක්. මේ වන විට භද්‍ර යෞවන වියට පිවිස සිටින ශ්‍රී FM ගුවන් විදුලිය නව වැඩසටහන් පෙළක් රසිකයින්ට දායාද කරන්නට කටයුතු යොදා තිබෙනවා. ලෝකෙ කොතනක හිටියත් FM 100.2 අපි වහගෙන ශ්‍රී FM ප්‍රවර්ධන ක්‍රියාදාමයන් වසර ගණනාවක සිට බොහෝ සෙයින් ජනහද බැඳගත්තා. ඒ අතරින් ශ්‍රී FM බඩුමල්ල සඳහා ජාත්‍යන්තර සම්මානයද හිමි වී තිබෙනවා. නව වැඩසටහන් හඳුන්වා දීම සහ බඩුමල්ල තවත් පුළුල් කරමින් විශේෂ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව දැනුම් දෙන්නේ ඉමහත් සතුට. අද අපේ බර්ත්ඩේ එකට අපි හිතනවා gift එකක් දෙන්න. ඔයා කරන සුබ පැතුමක් හැටියට ඒ වෙනුවට තමයි අපි ඔයාලට ඇනිවර්සරි බඩුමල්ල තෑගි දෙන්නේ. මෙවර සංවත්සරය රටේ පවතින තත්ත්වය නිසා ඉතා චාම් ලෙස සිදු කිරීමට කටයුතු යොදා තිබුණා. කිරිපිටි සඳහා වන සියලු බතු ඉවත් කළද කිලෝවකට රුපියල් 200ක මිල වැඩිවීමක් අවශ්‍ය බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මේ අතර රට තුල පවතින ගෑස් හිඟයට පියවරක් ලෙස අද සිට දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබෙනවා. මේ වන විට රට තුළ ඇති වී තිබෙන කිරිපිටි හිඟයට පිළීමක් ලෙස පාරිභෝගිකයන්ට සහ ආනයන සමාගම්වලට අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කිරීමට පසුගියදා රැසූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහෙත් අද පසුර වන විටත් එවැනි සහනයක් Tamanට නොලැබුණු බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. දැන් බදු වශයෙන් අපි ගෙව්වේ කිලෝ එකට රුපියල් 15ක් තීරු බදු වශයෙන් ගෙව්වා. රුපියල් 20ක් අපි ගෙව්වා වරායේ ගාස්තු කියලා. රුපියල් 64ක් අපි ගෙව්වා වැට් එක කියලා. අද දැන් දවල් 1:00 මම කස්ටමර් එකකින් චෙක් කරනකොට තාම මොකොත් කස්ටමර් එකට දැනුම් දීලා නැහැ. එහෙම වුණොත් එතන අඩු වෙන්නේ රුපියල් 35යි. නමුත් ඒ 35නුත් වැඩක් වෙලා නැහැ. මොකද 203 තියච්ච ඩොලර් එක දැන් ඊයේ 210 ගාන තමයි බිල් ගෙවලා. ඒකට එතන 210 ගාන බිල් ගෙවුවාම කිලෝ එකට වැඩි වෙච්ච රුපියල් 7 කියන්නේ රුපියල් 31ක් වැඩි වෙනවා. ඒකට අඩු වෙච්ච රුපියල් 31 එතනින් ගිහිල්ලා. ඉතින් අපි කිව්වේ සියලුම බදු අයින් කළා අපිට රුපියල් 200ක් දෙන්න කියලා. එහෙම නැතුව වැට් එකත් එක්ක තියෙනවා නම් අපිට රුපියල් 264ක් ඕන වෙනවා. මොකද නැත්තම් මේක ගෙනිය ගන්න බෑ. මේ අතර දේශීය කිරිපිටි නිෂ්පාදකින් පවසන්නේ වෙළඳපොළ තුල කිරිපිටි හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි. එහෙත් කිරිපිටි වෙළඳසැල් අසල අද පැවතුනේ මෙවැනි තත්ත්වයක්. පිටපැකට් 3ක් දුන්නා. ඊට පස්සේ 2ක් දුන්නා. අද 1යිලු දෙන්න උදේ 7 ඉඳන් අපි පොතේ ඉන්නේ. මේ අතර ප්‍රදේශ ගණනාවක ජනතාව අදත් ගෘහස්ත ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටිනු දක්නට ලැබුණා.
මල්ලි මේ මෑන් දෙන්න අපි ආවේ පිටින් ආවේ මේ ඔය හිටියේ එන්න මේ අතර ගෑස් සිලින්ඩරයේ පිරීම සඳහා ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. රජයේ බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් මේ ගෑස් ලබා දීමේ වැඩපිළිවෙල ව්‍යාප්ත කරන්න. කොහොමද ලිට්‍රෝ සමාගම අඛණ්ඩව ගෑස් සැපීම කරනවා. ප්‍රශ්නේ තියෙන ලාෆ් සමාගම. දැන් ඒ අයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා යම් වැඩපිළිවෙලකට යන්න පුළුවන්ද කියලා. දැන් පහුගිය කාලේ ලාෆ් සිලින්ඩර් වලට ලිට්‍රෝ ලබා දෙනවා කියලා ප්‍රචාරයක් ගියා. ඒ සම්බන්ධයෙන් මිනිස්සු ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නීත්‍යානුකූලව ඒකට බාධාවකුත් තියෙනවා. වෙන විකල්පයක් තමයි යොදන්න වෙන්නේ. කෙසේ වෙතත් මේ ගෑස් සිඟිය පියවන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමතුමා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. is live at 8. ඔබ නැවතත් live at 8 සමගින්. අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වචන සහිත ගීත ප්‍රචාරය කළ බව කියන පුද්ගලින් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එහි ප්‍රචාරය වූ එක් ගීතයකට මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ ඩුබායිහිදී මියගිය සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වූ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා බවයි. අසභ්‍ය වචන සහිතව අන්තර්ජාලයේ වෙත මුදාහැර ඇති ගීත කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ගීත ප්‍රචාරය කළ අන්තර්ජාල නාලිකාවේ පරිපාලකයින් ලෙස කටයුතු කළ පුද්ගලින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශය කටයුතු කළා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මින් එක් ගීතයකට අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායිහිදී මියගිය සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා බවයි. පොලිස් පුඩිය මරු ලෙලා දුන්නේ කුටි ලෙලා මගෙන් නඩු සල්ලි වලට හැමදාම බල්ලෝ මරයි මම තාම කන්නේ බොන්නේ මහා පාර රැට පෙන්නේ වවුලන්ට අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අවුරුදු 21 හා 31 අතර වයසේ පසුවන ගෝනවල කටාන හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙතර නාවික හමුදා නිලධාරීන් මන්නාරම ඉලුප්පු කඩවයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ලොරි රථයකින් ප්‍රවාහනය කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 131ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශීතකරණ පහසුකම් සහිත අදාළ ලොරි රථයේ ඉතා සූක්ෂම ලෙස ගංජා තොගේ සංගවා තිබූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ. ඊට අමතරව අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 120ක් සමග 27 හැවිරිදි සැකකරුවෙකු ග්‍රෑන්ඩ් පාස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 3කට ආසන්න බවයි පොලිසිය පැවසුවේ. දැන් රට වටින් අටට. රට වටින් අටට. මීරිගම කීනදෙනිය ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරා ගන්නා ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සීනි, තේකොළ, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම දුම් වැටිද මෙලෙස සොරකම් කර ඇති අතර ඔහු සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 1.5කට අධික බවයි වෙළඳසැල් හිමියා පවසන්නේ. හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ පානදුර ඩිපෝවට අයත් ළඟම බස් රථයක අසුන්ගෙන සිටි කාන්තාවක් ඊයේ පසරුවේ බස් රථය තුලම හදිසිය මරණයට පත්ව තිබෙනවා. බස් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ පසු කරමින් තිබියදී ඇය අසුනට බර වී සැක කටයුතු ලෙස නිදා සිටින අයුරු දුටු බස් රථයේ කොන්දොස්තරවරයා ඒ පිළිබඳව විමසිලිමත් වී ඇති අතර පසුව බස් රථය පානදුර රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරු අනාවරණය වී ඇත්තේ ඇය මරණයට පත්ව ඇති බවයි. මෙලෙස මරණයට පත් ඇත්තේ පානදුර අලුබෝමුල්ල ඇවරියවත්ත ජනප්‍රිය මාවතේ පදිංචි 74 හැවිරිදි අවිවාහක කාන්තාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත 2020 ලීග් තරඟාවලිය අගෝස්තු 12 වෙනිදා සිට 24 වෙනිදා දක්වා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික තලයේ ක්‍රීඩකයින් හා පළමු පෙළ ක්‍රීඩකයින් සහභාගී වන මෙම ලීග් තරඟාවලිය කණ්ඩායම් 4කින් සමන්විත වන අතර මෙහි අනුග්‍රාහකත්වයේ දරන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. මෙහි නිල අනුග්‍රාහකත්වයේ ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය අධිකාරී හර්ෂ සමරනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඒ සමගින් ලයිව් ඇට් 8 තුලින් සමුගන්නයි සෝදානම. ඔබට සුබ රාත්‍රියක්.